අයිබෝන් කෙම් එක්ස්පර්ට් YouTube channel එක වෙස්සේ ඔයාලට ගෙන එන MCQ key point වීඩියෝ මාලාවේ 6 වෙනි වීඩියෝත් එක්ක එකතු වෙනවා ඔයාලා සැමෝම ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ C කාණ්ඩය සහ D කාණ්ඩය යටතේ තියෙන key point 25 ගානේ 50. හරි. C කාණ්ඩයට තියෙන්නේ විශේෂ ප්‍රතික්‍රියා 25ක් නිතර වගේ අපේ පේපර්ස් වල අහන. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම D කාණ්ඩය යටතේ තියෙන MCQ key point 50 සාකච්ඡා කරලා ඉමු. දැන්ට 50ක් සාකච්ඡා කරලා ඉවරයි D කාණ්ඩය යටතේදී අපිට 51 වෙනි කරුණේ දැන් තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. අපි එහෙනම් 51 වෙනි කරුණ බලමු. 51 වෙනි කරුණ 51 වෙනි කරුණේදී කියන්නේ E cell සමානයි ERHS ELHS. ඒ කියන්නේ විද්‍යුත් රසායනික කෝෂයක විද්‍යුත්ගාමක බලය E cell සමානයි ERHS වලින් අඩු කරනවා LHS. මොකද්ද මේ RHS කියන්නේ? LHS කියන්නේ. RHS කියන්නේ අපි සාමාන්‍ය කෝෂ අංකණය කරාට පස්සේ R right hand side. ඒ කියන්නේ දකුණු අත පැත්තේ තියෙන එකෙන් අඩු කරන්න ඕන වම් අත පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝඩේ. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් දකුණු අත පැත්තෙන් දාන්නේ ඔක්සිකරණය වීමේ හැකියාව අඩු කෙනා, වම් අත පැත්තෙන් දාන්නේ ඔක්සිකරණය වීමේ හැකියාව වැඩි කෙනා. හරි. මේක ගන්න සරලකමයකුත් මම කලින් කී පොයින්ට් එකකදී කිව්වා. ආයික මතක් කරන්නම්. එතෙන්දී මම කිව්වේ මේක බලලා මතක් කරගන්න. මම කිව්වේ හැම වෙලේම ඉලෙක්ට්‍රෝඩ විභවය වැඩි කෙනාගෙන් අඩු කරන්න අඩු කෙනා. ඒ කියන්නේ ධන අගයක් ලැබෙන විදියට අඩු කරා නම් හරි උත්තරේ එනවා. හරි. අපි 52 වෙනි කරුණ බලමු. 52 වෙනි කරුණ. 52 වෙනි කරුණේදී කියනවා සිලිකන් ඩයොක්සයිඩ් ජලය සමග ප්‍රතික්‍රියා නොකරයි. ජලයත් එක්ක ප්‍රතික්‍රියා වෙන්නේ නැහැ, ජලයේදී වෙන්නේ නැහැ. 53 වෙනි කරුණ විදිහට මම කියනවා ඇලුමිනියම් ඔක්සයිඩ් Al2O3 කියන ඔක්සයිඩ් එක ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හරි. විශේෂිත අවස්ථාවලදී අධික උෂ්ණත්වවලදී ප්‍රතික්‍රියා කිරීමේ හැකියාවක් තියෙන්නත් පුළුවන්. සාමාන්‍ය තත්ත්වයකදී ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා මම කියන්නේ. සිලිකන් ඩයොක්සයිඩ් ප්‍රධාන වශයෙන් වැලි වල අඩංගු වෙනවා. හරි. එතකොට ඒවා දිය වෙන්නේ නැත්තේ ඇයි? යෝධ සහ සංයුත් දැලිසක් යාර තියෙනවා. එතකොට ඒක ලේසියෙන් බිඳෙන්නේ නැහැ. සහ සංයුත් බඳුරෙන් බෙදෙන නිසා දිය වෙන්නේ නැහැ. වගේ ඇලුමිනියම් ඔක්සයිඩ් එකක් දිය වෙන්නේ නැහැ. හරි. දැන් ඇලුමිනියම් ලෝහය සාමාන්‍ය ප්‍රතික්‍රියාශීලී ලෝහයක්. නමුත් ඇලුමිනියම් භාජන අපි යූස් කරනවා. ඒවා ජලයේ දිය වෙන්නේ මුකුත් වෙන්නේ නැහැ. දැන් සෝඩියම් මෙහෙම දිය වුණාට ඒකට හේතුව ඇලුමිනියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරන්න තියෙන හේතුව වෙන්නේ ඇලුමිනියම් වාතයේ තියෙන ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ඒ ලෝහය මතු පිට තාමත් තුනී ඔක්සයිඩ් පටලයක් හදනවා. ඇලුමිනියම් ඔක්සයිඩ් පටලයක්. ඒ නිසා නැවත ඇලුමිනියම් ලෝහය දිගින් දිගටම වාතය සමග ප්‍රතික්‍රියා කළ විනාශ වීමක් වෙන්නේ නැහැ. ඒ වගේම ඇලුමිනියම් ඔක්සයිඩ් ජලයේ දී වෙන්නේ නැති නිසා තමයි ඒක ස්ථිරව දීර්ඝ කාලීනව පැවතිලා තියෙන්නේ පුතේ. හරි. 53 වෙනි කරුණ හරි. එහෙනම් අපි යන් 54 වෙනි කරුණ සාකච්ඡා කරගෙන. ඒ කරුණේ මම කියන්නේ සවිදි චතුස්තලීය අණුවක බන්ධන කෝණය 109.5ක් වේ කියලා කියන්නේ අංශක. හරි. සවිදි ඒ කියන්නේ මේ සමමිතික චතුස්තලීය අණුවක්. මේ කියන්නේ CH4 අණුව වගේ එකක්. CCl4 අණුව වගේ එකක්. එහෙම නැතුව CHCl3 වගේ අසමමිතික අණුවක් ගැන නෙමෙයි. හරි. චතුස්තලීය නම් මේ මැද පරමාණු කොහොමද සමානයි නේද? ඒකයිනේ තියෙන්නේ. වටේ තියෙන පරමාණු ටික සේරම සමාන වෙනවා. ඒ වගේ එකක් තමයි මේ සවිදි සමමිතිකයි කියන්නේ. හරි. ඊට සවිදි නැත්නම් සමමිතික අණුව. හරි. ඊට පස්සේ 55 වෙනි කරුණට යන්න. 54 වෙනි කරුණ ගැන තව කිව්වොත් තව මේ ගැන තව වැඩි විස්තර මම කලින් කියලා ඇති. කලින් වීඩියෝස් වල ඒවා බලන්න. තලිය ත්‍රිකෝණාකාර නේ ඒ වගේ මොන වගේ සමමිතික අවස්ථාවලදීද බන්ධන කෝණ අර මූලික හැඩවලදී අපි කතා කරපු බන්ධන කෝණ වලට සමාන වෙන්නේ කියලා.
හරි. අසම්මිතික වෙනාට ඒවට සමාන වෙන්නේ නැහැ. වෙනත් හැඩ තමයි එන්නේ. මොකද විකර්ෂණ බල ආරම්භ වෙනස් වෙන නිසා. අපි පස්වෙනි කරුණ බලමු. හයිඩ්‍රෝකාබන බිඳීමේ ක්‍රියාවලිය මුක්ත කණ්ඩක යාන්ත්‍රණයක් ඔස්සේ සිදුවේ. ඒ කියන්නේ හයිඩ්‍රෝකාබන දහනය. හරි. හයිඩ්‍රෝකාබන දහන ප්‍රතික්‍රියා. ඒ වගේ හයිඩ්‍රෝකාබන විඳලා දහන ප්‍රතික්‍රියා වෙනවා වෙන්නේ මුක්ත කණ්ඩක යාන්ත්‍රණයක් ඔස්සේ. සාමාන්‍යයෙන් අර ක්ලෝරිනීකරණ යාන්ත්‍රණය වගේ. ධන ඍණ අයන හදලා නෙමෙයි මුක්ත කණ්ඩක හැදීම මගින් තමයි ඕක වෙන්නේ. දැන් අර ඒ මුක්ත කණ්ඩක තියෙනකොට දහන ප්‍රතික්‍රියා වේගෙන් එනවා. දැන් ඔයා අහලා තියෙනවද අර පෙට්‍රල් වල තියෙනවා ලෙඩ් තියෙන අඩංගු වෙනවා කියලා. ඒ ලෙඩ් කොහොමද ඇයි දාන්නේ? මොකටද දාන්නේ? උදාහරණයක් විදියට ලෙඩ් 2+ එකත් එක්ක ලෙඩ් 2+ එකත් එක්ක දානවා R නේ R කාබන් තියෙනවා කාබන් දාලා එක කාබන් එකකට තනි ඉලෙක්ට්‍රෝන උන මුක්ත කණ්ඩකේ හරි R එකකින් හයිඩ්‍රජන් එකක් ඉවතර මේ R මුක්ත කණ්ඩක දැන් දෙකක් දාන්න පුළුවන් හරි දෙකක් අඩංගු වෙනවා R මුක්ත කණ්ඩක දෙකක් අඩංගු වෙන ලෙඩ් සංයෝග හදනවා ඒක දාන්නේ පෙට්‍රල් වලට එතකොට පෙට්‍රල් දහනය වේගවත් වෙනවා ඉන්ධනයේ අර දහන ශීඝ්‍රතාවය වැඩි වෙන තරමට එන්ජින් එකකින් ගන්න පුළුවන් පවර් එක වැඩි වෙනවා. ඒක තමයි මෙතන කාරණේ. ඒකයි පෙට්‍රල් වල ලෙඩ් අඩංගු වෙන්නේ නැතුව ස්වාභාවිකව තියෙන ඒවත් නෙමෙයි. අපි කෘත්‍රිමව අඩංගු කරන දෙයක් තමයි ඉන්ධන වල අඩංගු වන ලෙඩ්. හරි. ඊළඟ කරුණ 56 වෙනි කරුණ. සිල්වර් ඔක්සයිඩ් සහ සිල්වර් ක්ලෝරයිඩ් සිල්වර් ඔක්සයිඩ් සහ සිල්වර් ක්ලෝරයිඩ් දෙකම වැඩිපුර තනුක ඇමෝනියා වල දිය වෙනවා. ඇමෝනියා දාපු ගමන් මේ අවක්ෂේප සොලිඩ් එක දිය වෙලා යනවා. දිය වෙලා ගිහිල්ලා ඩයිඇමීන් සිල්වර් 19 කියන මෙන්න මේ අයනය හදනවා. සංකීර්ණ අයනය. සිල්වර් ඇමෝනියා 2යි ප්ලස්. හරි. ඩයිඇමීන් සිල්වර් 19 කියන අයනය හදනවා. ඒක හොඳට මතක තියාගන්න. ජලයේ දිය නොවුනට තනුක ඇමෝනියා වල මෙයා දිය වෙනවා. එතකොට අනිත් ඒවා මතක් කරගන්න. ඒවා ඉදිරියේදී කියන්න නිකන් මතක් කරගන්න. එතකොට සිල් බ්‍රෝමයිඩ් සිල්වර් අයඩයිඩ් ඇමෝනියා වල ද්‍රාව්‍යතාවය කොහොමද? ඒවා පොඩ්ඩක් මතක් කරගන්න. චුට්ටක් මතක් කරොත් සිල්වර් බ්‍රෝමයිඩ් සාන්ද්‍ර ඇමෝනියා වල දිය වෙනවා. සිල්වර් අයඩයිඩ් එක සාන්ද්‍ර ඇමෝනියා වල දිය වෙන්නේත් නැහැ. හරි. ඒවෙන් අඳුර ගන්න පුළුවන් සිල්වර් හේලයිඩ් ටික. 57 වෙනි කරුණට යන්න. පරමාණුවක ලුයිස් තිත්ව්‍යුහය ඇඳීමේදී හතර පැත්තට තනි ඉලෙක්ට්‍රෝනය බැගින් යොදන්න පසුව ඉතිරිව පවතින්නේ නම් යුගලවන පරිදි යොදන්න. ලුයිස් ව්‍යුහ අඳිනකොට තිත්ව්‍යුහ අඳිනකොට x කියලා පරමාණුවක් නම් ඉලෙක්ට්‍රෝන 7යි නම් තියෙන්නේ 1යි 2යි 3යි 4යි කියලා හතර පැත්තෙන් දාලා තවත් තියෙනවා නම් එහෙනම් තව තුනක් තියෙන ඊට පස්සේ තමයි අනිත් පැත්තට දාන්න. 4යි 5යි 6යි 7යි කියලා තමයි යුගල වෙන්න දාන්න. ඒක හුරු වෙන්න. දැන් මේ වගේ අවස්ථාවකට ප්‍රශ්නයක් නැහැ. දැන් ඉලෙක්ට්‍රෝන 3ක් විතරක් තියෙන එකක් ගත්තොත් ඒක අපි අමාරු දානවා නැත්නම් මෙහෙම 1යි 2යි 3යි කියලා මෙහෙම. කොහොම තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා තියෙන්නේ 1යි 2යි 3යි මෙන්න මේ විදියට. හරි. හතර පැත්තට එක ගානේ දාගන්න කියලා තව තියෙනවා නම් යුගල කර කර දාගෙන යනවා. ඒක තමයි කරන්නේ සාමාන්‍යයෙන් ලුයිස් තිත්ව්‍යුහ අඳිනකොට. හරි. 58 වෙනි කරුණට යන්න. ඒකෙදි කියන්නේ පුතේ සෝඩියම් පෙරොක්සයිඩ්. මෙන්න මෙයා අයනික සංයෝගය. හරි අයනික සංයෝගය. ඒකේ තියෙන අයන තමයි සෝඩියම් ප්ලස් කියන අයන සහ O2 2- කියන පෙරොක්සයිඩ් අයන. මේක අයනික සංයෝගයක් තමයි. මේක තමයි වැදගත් කරුණක් මම කියන්නේ. අයනික සංයෝගයක් වුණාට මේ සමස්ත සංයෝගය ගත්තොත් අයනික බන්ධනයට අමතරව සහසංයෝජ බන්ධනක් තියෙනවා. ඒක තියෙන්නේ මේ පෙරොක්සයිඩ් අයනයේ ඇතුලේ පෙරොක්සයිඩ් වල විශේෂ අවස්ථාවක්. O2 2- කියන්නේ මෙන්න මේක. මෙන්න ඒතර ඔක්සිජන් දෙක අතර සහසංයෝජ බන්ධනයක් තියෙනවා. එහෙනම් මේක අයනික සංයෝගයක් තමයි. නමුත් මේ අයන දෙක අතර අයනික බන්ධනයට අමතරව සමස්ත සංයෝගයේ සැලකුවොත් ඒකේ තියෙන පෙරොක්සයිඩ් අයනය තුල සහසංයෝජ බන්ධනයකුත් පවතිනවා. ඒක අමතක කරන්න එපා. හරි. අපි බලමු ඊළඟ කරුණ. 59 වෙනි කරුණ. පෙරික් අයන ජලීය මාධ්‍යයේදී කහ නැත්නම් කහ දුමුරු පැහැයක් ගනී. පෙරික් කියන්නේ Fe3. ඒක තමයි 59 වෙනි කරුණ.
ඒකේ තියෙන වැදගත් දේ තමයි කහ දුඹුරු නැත්නම් කහ කියනවා තනුක ද්‍රාවණයේදී ෆෙරික් අයන සාන්ද්‍රණය වැඩි වෙන්න එක කහ දුඹුරු තත්වයටපත් වෙනවා. ඒ නිසා කහ කිව්වත් කහ දුඹුරු කිව්වත් ඒ ආකාර දෙකෙන්ම ෆෙරික් වල පාට අපිට කියන්න පුළුවන්. ඒක වෙනස් වෙන්නේ සාන්ද්‍රණය අනුව. 60 වෙනි කරුණ. කාබනික් අම්ලයට වඩා කාබනික් අම්ලය කියන්නේ H2CO3 ට වඩා ප්‍රබල ආම්ලිකතාවයක් තියෙන සංයෝග හරි ඒ සංයෝග වලට අපි දැම්මොත් බයිකාබනේට් හරි කාබනේට් හරි අන්න ඒ බයිකාබනේට් සහ කාබනේට් වලින් CO2 වායුව පිට කරනවා. එහෙනම් යම් කිසි සංයෝගයකට අපි බයිකාබනේට් හෝ කාබනේට් දැම්මම එයාගෙන් CO2 පිට වෙනවා කියන්නේ ඒ අදාළ අනිත් සංයෝගයේ ආම්ලිකතාවය කාබනික් අම්ලයට වඩා වැඩි. 61 වෙනි කරුණ. ෆිනෝල්ගේ ආම්ලික ප්‍රබලතාවය කාබනික් අම්ලයේ ප්‍රබලතාවයට වඩා අඩු වේ. ෆිනෝල්ගේ ආම්ලික ප්‍රබලතාවය කාබනික් අම්ලයට වඩා අඩුයි. මෙයාට වඩා අඩු ආම්ලික ප්‍රබලතාවයක් තමයි ෆිනෝල් වලට තියෙන්නේ. ෆිනෝල් කියවන් දන්නවනේ සූත්‍රය මන් ලියන්න දෙයක් නැහැ. ඒකින්ද තමයි ෆිනෝල් වලට බයිකාබනේට් හෝ කාබනේට් දැම්මට කාබන් ඩයොක්සයිඩ් වායුව පිට වෙන්නේ නැත්තේ. හරි. 62 වෙනි කරුණ. ගෙන්දගම්. සල්පර් වලට තමයි ගෙන්දගම් කියන්නේ. මේ ගෙන්දගම් සෙල්සියස් අංශක 200ට වඩා වැඩි උෂ්ණත්වයකට රත් කරලා ද්‍රව කරලා ශනිකව ජලයට වක් කරලා සිසිල් වෙන සැලැස්සුවම මේ සල්ප සුවිකාර්ය සල්ප බවට පත් වෙනවා. එහෙනම් සුවිකාර්ය සල්ප අන්නේ විදිහට අපිට නිපදව ගන්න පුළුවන්. ඉක්මනට සිසිල් වෙන්න අරිනවා. 63 වෙනි කරුණ ජලයයි ඇමෝනියයි අතර ප්‍රතික්‍රියාව අම්ල බෂ්ම ප්‍රතික්‍රියාවක්. ඒක වරද්ද ගන්න එපා. ඒක හොඳට මතක තියාගන්න. අම්ල බෂ්ම ප්‍රතික්‍රියාව. හරි. දැන් ජලය H2O තියෙන ඇමෝනියා තියෙනවා. මේක ප්‍රතික්‍රියාව ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි ජලීය ද්‍රාවණයට දෙන්නේ. මේ මේ එකසර යුගල මේ හයිඩ්‍රජන්ට පහර වෙනවා. අන්න එතකොට එකසර යුගල දෙනගෙන මෙයා බෂ්මය ලුයිස්. මෙයා ලුයිස් අම්ලය වෙනවා. අම්ල බෂ්ම ප්‍රතික්‍රියාව. ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත් වෙනවා. නමුත් මේ ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන සංයෝගය ඇමෝනියම් අයන නිසා OH- බවට පූර්ණ විකරණය ලක් වෙන්නේ නැහැ. දුර්වල විකරණය වෙන නිසා දුබල බෂ්මයක් විදිහට තමයි ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් ගන්න අපි. 64 වෙනි කරුණ කියන්නේ රවුල් නියමයේ යොදන්න හරි රවුල් නියමයේ යොදන්න අදාළ ද්‍රාවක නැත්නම් ද්‍රාවණ කියන්න පුළුවන්. හරි ඒ ද්‍රාවක මිශ්‍ර වෙන්න ඕනේ. හරි රවුල් නියමයේ යොදන්න මිශ්‍ර වෙන්නේ නැතුව කලාප වලට වෙන් වෙනවා නම් අපිට එතෙන්දී රවුල් නියමයේ යොදන්න බැහැ. දැන් ජලය සහ එතනෝල් ගත්තොත් මේ දෙන්න මිශ්‍ර වෙනවා හොඳින්. ඒ නිසා අපිට රවුල් නියමය යොදා ගන්න පුළුවන්. නමුත් ජලයයි ඊතරුයි ගත්තොත් මේ දෙන්න එකට මිශ්‍ර වෙන්නේ නැහැ. ඒ මිශ්‍රණයට අපිට රවුල් නියමය යොදන්න බෑ. ඒකට තමයි අමිශ්‍රය වල තමයි KD ව්‍යාප්ත සංගුණකය යොදලා ගණන් හදන්නේ. 65 වෙනි කරුණේදී කියන්නේ Mn ධන දෙක අයනය. Mn ධන දෙක අයනය. වායුගෝලීය වාතය එහෙම නැත්නම් වායුගෝලීය වාතයේ තියෙන ඔක්සිජන් මගින් ඔක්සිකරණයට ලක් වෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. වායුගෝලීය ඔක්සිජන් මගින් නැත්නම් වායුගෝලීය වාතය මගින් ඔක්සිකරණය නොවේ. 66 වෙනි කරුණ. N2O5 කියන ඔක්සයිඩය ඝනයක්. හොඳට මතක තියාගන්න. නයිට්‍රජන්ගේ ඔක්සයිඩ තියෙනවා NO2 නේ. ඒ වගේ ගත්තම N2O5 කියන ඔක්සයිඩය ඝන අවස්ථාවේ පවතින වායුමය අවස්ථාවේ නෙමෙයි. අවර්ණ ඝනයක්. හරි. සුදු පැහැති කියන්නේ සුදු පැහැති ඝනයක්. 67 වෙනි කරුණ පැහැදිලි කරන්න දෙයක් නැහැ. වාක්‍යයේ ලියා ගන්න. පරමාණුක ක්‍රමාංකය නිර්ණය කිරීම සඳහා ක්‍රමයක් ඉදිරිපත් කරන ලද්දේ H.G.J. Moseley විසිනි. H.G.J. Moseley විසිනි. ඒ 67 වෙනි කරුණ කිව්වේ.
68 වෙනි කරුණට යමු. අපි දන්නවා මෙන්න මේ සමීකරණය 68 වෙනි කරුණටදී කියනවා c වර්ග බා සමානයි 3i rt බෙදීම m කියන සමීකරණය. වායුක වර්ග මධ්‍යන්ත ප්‍රවේගය 3i rt බෙදීම m ට සමානයි. m කියන්නේ මෞලික ස්කන්ධයේ වායුවේ, r කියන්නේ සාරවත් වායු නියතය, t කියන්නේ කෙල්වින් වලින් නිරපේක්ෂ උෂ්ණත්වය. හරි. මේ සමීකරණයට දත්ත ආදේශ කරනකොට මතක ඇතුව ඔය ආදේශ කරන්න ඕන SI ඒකක වලින්. අනිවාර්යයෙන්ම SI වලින් ආදේශ කරන්න. ඒ කියන්නේ මේක GM වල ඍණයක විදිහට ආදේශ කරන්නේ නැහැ. ආදේශ කරන්නේ කිලෝග්‍රෑම් මවුලයට. තම මවුලයට කිලෝග්‍රෑම් විදිහට. SI ඒකකයක් නෙමෙයි ග්‍රෑම් කියන්නේ. එතකොට මේකයි මේවා ආදේශ කළා. මෙයා හෙව්වොත් SI ඒක වලින් ලැබෙනවා. එතකොට මෙයා ආදේශ කරනකොට ආදේශ කරන්නේ SI ඒකක වලින්. හරි. දැන් ආදේශ කරන්න ඕනත් SI ඒකක වලින් වෙනේව ආදේශ කළා හොයනකොට හැම එකම පිළිතුරු ලැබෙන්නේ SI ඒකක වලින්. ඒක අමතක කරන්න එපා. ඊට පස්සේ කියන්නේ ටයිටේනියම් ඩයොක්සයිඩ් නිෂ්පාදනයේදී Cl2 ප්‍රතිචක්‍රීකරණය කරමින් භාවිතා කළ හැක. ඔව්. ක්ලෝරිනීකරණ ක්‍රමයෙන් ටයිටේනියම් ඩයොක්සයිඩ් නිෂ්පාදනය කරනකොට අපිට ක්ලෝරින් වායුව අවශ්‍ය වෙනවා. මේ ක්ලෝරින් වායුව නැවත පිටතට අරගෙන ප්‍රතිචක්‍රීකරණය කරලා නැවත භාවිතා කිරීමට හැකි. ටයිටේනියම් ඩයොක්සයිඩ් කර්මාන්තයට අදාළව නෝට් එක බලන්න. මාත් ඒ විනෝද වීඩියෝ එකක් කර්මාන්තය ඇති කරනවා. ඔයා මේ වීඩියෝ එක බලන අවස්ථාවේදී මම මේ වීඩියෝ එක කරලා නම් අනිවාර්යයෙන්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දානවා බලන්න. ඊළඟ කරුණ 69 යටතේදී මම කියන්නම්. ක්ලෝරිනීකරණ ක්‍රමයේ යටතේම කරුණක් නිසා ටයිටේනියම් ඩයොක්සයිඩ් නිෂ්පාදනයේදී TiCl4 මේක වායුවක්නේ. වායුවක් විදිහට පවතිනවා. හරි. ඒක අපිට ද්‍රව කරගන්න පුළුවන් උෂ්ණත්වය අඩු කරලා. ඒ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් අර වීඩියෝ එක බලුවම වල තේරෙන්නේ නැත්නම් ඔයාගේ සටහන බලන්න. 69 කරුණට අනිත් දේ තමයි මම කියන්නේ. ටයිටේනියම් ඩයොක්සයිඩ් නිෂ්පාදනයේදී මේ TiCl4 කියන එක සෙල්සියස් අංශක 1000කට පමණ රත් කරනවා. නිකන් නෙමෙයි. ඔක්සිජන් හමුවේදී. එතකොට අපිට මෙයා ඔක්සිකරණය කළා TiO2 ලබා ගන්න පුළුවන්. හරි. ටයිටේනියම් ඩයොක්සයිඩ් පිරිසුදු ටයිටේනියම් ඩයොක්සයිඩ් ලබා ගන්න පුළුවන්. හරි. 70 වෙනි කරුණ බයිකාබනේට් අයනය ඝන අවස්ථාවේදී ස්ථායී වෙන්නේ නැහැ. දැන් බයිකාබනේට් වල සංයෝග අයනය නෙමෙයි ප්‍රධාන වශයෙන් සංයෝග කියනවා. හරි. ඝන අවස්ථාවේ ස්ථායී වෙන්නේ නැහැ. සෝඩියම් බයිකාබනේට්, මැග්නීසියම් බයිකාබනේට් මේවා හදාගන්න අමාරුයි. දැන් සෝඩියම් බයිකාබනේට් නම් සෝඩියම් කාබනේට් නිෂ්පාදනය ක්‍රමයේදී ඔයාලට විශේෂිත අවස්ථාවක් එක මතක තියාගන්න. එතෙන්දී ඔයාලට MCQ අහන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ස්ථායී වෙන්නේ නැහැ. නමුත් සෝඩියම් බයිකාබනේට් නිෂ්පාදනයේදී විතරක් අර අධික සාන්ද්‍රණයක් ඇද්දි එයාව සෝඩියම් බයිකාබනේට් එකට ගන්න පුළුවන්. ආක්ෂේප කරගන්න පුළුවන්. නමුත් පහසුවෙන් එයා වියෝජනය වෙනවා. ඉතින් පොඩ්ඩක් රත් කරපු ගමන් වියෝජනය වෙලා සෝඩියම් කාබනේට් බවට පත් කරගන්න පුළුවන්. ඒකනේ සෝල්ලේ ක්‍රමේදී අපිට පොටෑසියම් කාබනේට් නිෂ්පාදනය කරන්න බැරි. හේතුව පොටෑසියම් බයිකාබනේට් විදියට අවක්ෂේප කරගන්න බෑ. අපි සෝඩියම් බයිකාබනේට් විදියට කාබනේට් එක බයිකාබනේට් අවක්ෂේප කරගත්තට. හරි. අර එතකොට සෝඩියම් බයිකාබනේට් කියන්නේ විශේෂිත අවස්ථාවක්. එයා එතෙන්දී අවක්ෂේප වුණාට අනිත් තැන් වලට ඒක අදාළ නැහැ. අනිත් අවස්ථාවලදී සාමාන්‍ය විදියට අස්ථායි අවක්ෂේප කරගන්න බෑ. ඒක මතක තියාගන්න. නැත්තම් ඔය බයිකාබනේට් අවක්ෂේප වෙන්නේ නැහැ කියන එකත් එක්ක හිතේ තියාගෙන ඔයා අනිත් එක අරකට එක පටල ගන්නවා. ඊට පස්සේ එහා එහෙනම් සෝඩියම් බයිකාබනේට් අවක්ෂේප වෙන්නේ නැහැ කියලා හිතනවා. හරි. එයා හොඳට ජලයේ දිවෙන එකක්. නමුත් අද අධික සාන්ද්‍රණයටදී අවක්ෂේප කරගැනීමේ හැකියාවක් තියෙනවා. 71 වෙනි කරුණ ප්‍රතික්‍රියා සංගුණකය Kcට සමාන වීම සමතුලිත වීම ලෙස හඳුන්වන්න පුළුවන්. හරි. ප්‍රතික්‍රියා සංගුණකය Kcට සමාන වීම. මේ ප්‍රතික්‍රියා සංගුණකය කියන්නේ සාමාන්‍යයෙන් අපි ගමුකෝ මෙන්න මේ ප්‍රතික්‍රියාව A ධන B
C දන D වෙනවා. දැන් අපිට මෙයාගේ ස්ටොයිකියෝමෙට්‍රික් සංගුණක A B C D කියලා ගත්තොත් මේක අපිට ලියන්න පුළුවන්. අර සමතුලිතතා නීතිය ප්‍රකාශය KC සමාන අදාළ ප්‍රකාශය. හරි. නමුත් මේකේ අපි ඒක KC ලියුවාට ප්‍රකාශනය ලියන්න පුළුවන්. හරි. ප්‍රකාශනය මේ විදිහට ලියන්න පුළුවන්. ඒ ටික මකලයි. ප්‍රකාශනය ලියුවට ඒකට ලැබෙන අගය තීරණය වෙන්නේ මේ ප්‍රතික්‍රියාව සමතුලිතද නැද්ද අනුව. හරි. මේ ප්‍රතික්‍රියාව සමතුලිතද නැද්ද අනුව. දැන් ප්‍රකාශනය ගත්තොත් කියන්න පුළුවන් C වල C හරි AB CD මෙහෙම වෙනවා sorry C D වල D වෙනි බලය බෙදීම A වල A වන බලය B වල B වෙනි බලය මේ විදිහට බලන්න. එතකොට සමතුලිත අවස්ථාවේ පවතිනවා නම් විතරයි මේකට ආදේශ කරන් එනවා කියන්නේ KC කියන්නේ. හරි. පොදුවේ අපි KC කියන්නේ එතෙන්ට විතරයි. මේක නැතුව අපි පොදුවේ ගත්තොත් මේකට කියනවා ප්‍රතික්‍රියා සංගුණකය. ප්‍රතික්‍රියා සංගුණකය කිව්වම අපිට ඒක ඕනම අවස්ථාවක දාන්න පුළුවන්. AB මිශ්‍ර කරනවා, CD මිශ්‍ර කරලා මේ පැත්තට එනවා. දෙපැත්තෙම සමතුලිත වෙන්න පුළුවන් ප්‍රතික්‍රියාව. ඒ ඕනම අවස්ථාවක තියෙන A B C D සංඥාවක් ආදේශ කරලා ගත්තාම එන අගයට අපි කියනවා ප්‍රතික්‍රියා සංගුණකය. ප්‍රතික්‍රියා සංගුණකයේ KCට සමාන වෙනවා නම් අන්න ප්‍රතික්‍රියාව සමතුලිත වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රකාශනයේ KC සමතුලිත අවස්ථාවේ දත්ත ආදේශ කරන් එන අගයට තමයි අපි අහන් KC කියන්නේ. සමතුලිත වුණාට පස්සේ තියෙන සාන්ද්‍රණ ආදේශ කරන් එන අගයට තමයි KC. හරි. එතකොට ඒකටම ප්‍රතික්‍රියා සංගුණකය කියන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. එතකොට ප්‍රතික්‍රියා සංගුණකයේ KC සමානයි සමතුලිතයි. දැන් ප්‍රතික්‍රියා සංගුණකය KCට වඩා කුඩායි නම් මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා සංගුණකයේ KCට සමාන වෙනවා නම් ප්‍රතික්‍රියා සංගුණකය වැඩි වෙන්න ඕන. ප්‍රතික්‍රියා සංගුණකය වැඩි වෙනවා කියන්නේ මේ CD වැඩි වෙනවා. CD වැඩි වෙනවා කියන්නේ ප්‍රතික්‍රියා ඉදිරියට එනවා. අන්න. KC අඩුයි කියවට වඩා ප්‍රතික්‍රියා සංගුණකය අඩුයි කියන්නේ ප්‍රතික්‍රියා සංගුණකයේ සංකේතය අපි සාමාන්‍යයෙන් දන්නේ QC මේවා මතක ඇති. එහෙමනම් ප්‍රතික්‍රියාව ඉදිරියට එන්න ඕන. QC විශාලයි නම් සමතුලිත වෙන ප්‍රතික්‍රියාව වමට යන්න ඕන. පසු ප්‍රතික්‍රියාව වෙන්න ඕන. හරි? ඔන්න වගේ දේවල් වලින් ප්‍රශ්න MCQ අහන්න පුළුවන්. ඒ නිසා ඒකත් හොඳට මතක තියාගන්න ලියා ගන්න. 72 වෙනි කරුණේදී කියන්නේ ඉදිරි ප්‍රතික්‍රියාව සිදුවන විට KC වැඩි වෙන අතර පසු ප්‍රතික්‍රියාව සිදුවන විට KC අඩු වෙයි. ඉදිරි ප්‍රතික්‍රියාව වෙනකොට ඉතින් මේ CD වැඩි වෙනවා, උඩ එක වැඩි වෙනවා, KC වැඩි වෙනවා. හරි? KC යගේ වැඩි වෙනවා. පසු ප්‍රතික්‍රියාව සිදු වෙනකොට KC අඩු වෙනවා. ඒක සාමාන්‍යයෙන් තේරුම් ගන්න. ඒතකොට KC ඒ විදිහට මේවා වෙනස් වෙන්නේ මොන වගේ අවස්ථාවකද? එහෙම KC වෙනස් වෙන්නේ උෂ්ණත්වය වෙනස් කරොත් විතරයි. උෂ්ණත්වය වෙනස් කරන් අඩු කිරීම හෝ වැඩි කිරීම කරන් මේ ප්‍රතික්‍රියාවේ තාපාවශෝෂක බව තාපදායක මත ස්වභාවය අනුව ප්‍රතික්‍රියාව අමට හෝ දකුණට නැඹුරු වෙනවා. ඒ අනුව අපිට පුළුවන් KC අඩු වෙනවද වැඩි වෙනවද කියලා තීරණය කරන්න. එහෙනම් ඉදිරි ප්‍රතික්‍රියාව වුණොත් KC වැඩි වෙනවා. පසු ප්‍රතික්‍රියාව වුණොත් KC අඩු වෙනවා. මේක KC විතරක් නෙමෙයි KP වලට KSP ඕන එකකට අපිට එක දාගෙන ප්‍රශ්න වලට උත්තර ලියා ගන්න පුළුවන්. එතකොට 72 වෙනි කරුණේදී මම KC කියලා කිව්වට ඒකට KC පොදුවේ සමතුලිතතා නියත කියලා ලියා ගත්තත් හරි. KC KP නේ ඊට පස්සේ KSP වගේ වලත් අදාළයි. 73 වෙනි කරුණ පරිපූර්ණ වායු සත්‍ය වශයෙන්ම හමු වෙන්නේ නැහනේ. අපිට සත්‍ය වායුනේ තියෙන්නේ. පරිපූර්ණ වායු නැහැ. අන්තරාණුක ආකර්ෂණ බල නොමැති නේ. පරිමාවක් නොමැති ලක්ෂීය ස්කන්ධවන නේ. ගැටුම් පූර්ණ ප්‍රත්‍යස්තන මේ වගේ වායු නැහැ. එහෙනම් පරිපූර්ණ වායු නැහැ. නමුත් පරිපූර්ණ ද්‍රාවණ පවතී. ඔන්න ඕක තමයි 73 වෙනි කරුණ. පරිපූර්ණ ද්‍රාවණ තියෙනවා. නේ? පරිපූර්ණ ද්‍රාවණයක ලක්ෂණ කියන්නේ ඒ අදාළ හදන බන්ධන සමානයි නේ. පරිපූර්ණ ද්‍රාවණයක අර්ථ දැක්වීම වලට දැන් මතක් වෙන්න ඕන. දැන් පරිපූර්ණ ද්‍රාවණයක් කියන්නේ මොකක්ද කියලා කියන එක නෙමෙයි මෙතන වැඩේ. මම මේ විශේෂයෙන් කියන්න යන්නේ. පරිපූර්ණ වායු නොපැවතියට පරිපූර්ණ ද්‍රාවණ තියෙනවා. හරි? පරිපූර්ණ ද්‍රාවණ සහ පරිපූර්ණ නොවනේම. පරිපූර්ණේවට තමයි අපි රවුල් නියමේ දාන්නේ. පරිපූර්ණේවට තමයි රවුල් නියමේ දාන්නේ. ඒක හතරවත් තියන්න. 77 වෙනි කරුණ ජල අණුවේ බන්ධන කෝණය වෙන්නේ කීයද? 104.5යි. අංශක 104.5යි ජල අණුවේ බන්ධන කෝණය. 75 වෙනි කරුණ ඕසෝන් ස්තරය ගත්තම
ඕසෝන් ස්තරයේ තියෙන්නේ O3 නැත්නම් ඕසෝන් වායුව නෙමෙයි 100%ක් තියෙන්නේ. හොඳට මතක තියාගන්න. ඒකේ වෙනත් වායුවක් තියෙනවා. සමහර අය මේක වැරදියට අවබෝධ කරගනින්න කියන්නේ ඕසෝන් ස්තරයේදී O3ට අමතරව වෙනත් වායුවක් තියෙනවා. නැත්නම් 100%ක් එතන සාන්ද්‍රණයේ 100%ක්ම ඕසෝන් නෙමෙයි තියෙන්නේ. හරි. එහෙනම් C කාණ්ඩ යටතේ කියපු කරුණු ටික හරි. දැන් ඔයාලට තියෙන්නේ ඒක හොඳට බලා ගන්න. D කාණ්ඩ යටතේ. දැන් අපිට ඊළඟට C කාණ්ඩ යටතේ තියෙන කරුණු සාකච්ඡා කරන්න තියෙනවා. බලන්න තව ටිකකින් ඔයාලට C කාණ්ඩ යටතේදී අපි කතා කරන ප්‍රතික්‍රියා ටික පෙනෙයි. ඊට පස්සේ මම එහෙමම ඒ ටික පැහැදිලි කරගෙන යන්නම්. හරි දැන් බලන්න අංක 1 පළවෙනි ප්‍රතික්‍රියාව ආම්ලික මාධ්‍යයේදී අයඩේට් අයන මගින් I- අයන ඔක්සිකරණය කරනවා අයඩේට් අයනය ඔක්සිහරණය වෙනවා. මේ ප්‍රතික්‍රියාව තමයි මේ තුලිත කරලා තියෙන්නේ. තුලිත කරනවා හැටි වදන්නවා. ඇති මම මේ විශේෂයෙන් දෙන්නේ තුලිත කරන්න උගන්වන්නවත් මොකක්ද මේ ප්‍රතික්‍රියා ටික වැදගත් නිසා ඒවා ටිකක් පාඩම් කරලා තියාගන්න ඕන හින්දා මේ දෙන්නේ. හරි අයඩේට් අයනයත් I- බවට ඔක්සිහරණය වෙනවා. හරි මේ sorry අයඩේට් අයනය I2 බවට ඔක්සිහරණය වෙනවා. I- එක I2 බවට ඔක්සිකරණය වෙනවා. තුලිත ප්‍රතික්‍රියාව තියෙනවා 6H+ අයඩේට් අයන 1යි I- 5යි 3යි I2 3යි H2O. හරි දැන් දෙවෙනි ප්‍රතික්‍රියාව බලන්න. දෙවෙනි ප්‍රතික්‍රියාව දිනවා BCl3 සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා වෙලා හදනවා H3BO3 කියන අම්ලය සහ 3යි HCl කියන ප්‍රබල අම්ලය. හරි ඊළඟට PCl5 ජලයත් එක්ක සිසිල් ජලයත් එක්ක හරි ප්‍රතික්‍රියා වෙලා උණු ජලයත් එක්ක අනිවාර්යෙන් හදනවා. සිසිල් ජලයත් එක්ක ප්‍රතික්‍රියා වෙන නිසා තමයි විශේෂයෙන් සිසිල් කියලා දාලා තියෙන්නේ. හරි H3PO4 කියන දුබල අම්ලය සහ HCl කියන ප්‍රබල අම්ලය හදනවා. හොඳට මතක ගන්න. ඒවා මම තුලිත කරේ නෑ. තුලිත කරන්න ඔයා එතකොට මේ ප්‍රතික්‍රියාව තවදුරටත් ඔයාට හොඳට මතකෙ තියෙයි. ඔයා කලින් තුලිත කරගත්තොත්. ඊට පස්සේ හතරවෙනි ප්‍රතික්‍රියාව මැග්නීසියම් ක්ලෝරයිඩ් සොලිඩ් එක ජලයේ දිය කරා මොකද වෙන්නේ? මැග්නීසියම් ක්ලෝරයිඩ් AQ බවට පත් වෙනවා. මැග්නීසියම් ක්ලෝරයිඩ් AQ මෙතන දෙක මැග්නීසියම් ක්ලෝරයිඩ් AQ බවට පත් වෙනවා. 9 4 පස්වෙනි එකට යන්න. පස්වෙනි ප්‍රතික්‍රියාව මෙතන දෙනවා පේනවද බලන්න. සෝඩියම් සහ ක්ලෝරින්. සෝඩියම් ලෝහයයි ක්ලෝරින් වායුව ප්‍රතික්‍රියා කරාම සෝඩියම් ක්ලෝරයිඩ් ගෙන දෙනවා. හරි. ෆොස්ෆරස් එක්ක ක්ලෝරින් ප්‍රතික්‍රියා කරාම PCl3 හදනවා. ඒ විදිහටම හත්වෙනි ප්‍රතික්‍රියාව තියෙනවා ෆොස්ෆරස් සහ ක්ලෝරින් ප්‍රතික්‍රියාව වෙලා PCl5 හදනවා. ඒ ප්‍රතික්‍රියාව දෙකක්. හරි. ඒවා නම් මම තුලිත කරලාම දීලා තිනවා බලා ගන්න. 2යි ෆොස්ෆරස් 3යි ක්ලෝරින් PCl3. sorry මෙතන මේවා දෙකක් වෙන්න ඕන. 2යි ෆොස්ෆරස් 5යි Cl2 එතකොට PCl5 අණු දෙකක් එන්න ඕන මෙතන. 8 වෙනි ප්‍රතික්‍රියාවේ පෙරස් යකඩ සහ ක්ලෝරින් ප්‍රතික්‍රියාව දීලා තිනවා. යකඩ සහ ක්ලෝරින් ප්‍රතික්‍රියාව වෙලා පෙරස් ක්ලෝරයිඩ් FeCl2 ගෙන දෙනවා කියලා තියෙනවා. හරි ඊළඟ එක කියනවා 2යි පෙරස් සහ 3යි Cl2 ප්‍රතික්‍රියාව වෙලා ෆෙරික් ක්ලෝරයිඩ් ගෙන දෙනවා කියලා. ඇත්තටම මෙන්න මේ ප්‍රතික්‍රියාව වැරදි. හේතුව මෙන්න මෙයා ගෙන දෙන්නේ නැහැ. පෙරස් ක්ලෝරයිඩ් වල නවතින්නේ නැහැ. පෙරස් යකඩ සහ ක්ලෝරින් ප්‍රතික්‍රියාව වුණොත් පෙරික් ක්ලෝරයිඩ් වෙනකම් ඔක්සිකරණය කරනවා. ඒ කියන්නේ ක්ලෝරින් මගින් පෙරස් අයනය ඔක්සිකරණය කරලා පුතේ පෙරික් බවට පත් කරනවා. ඒ කියන්නේ ක්ලෝරින් වලට තියෙනවා එයා ඔක්සිහරණය වෙලා වෙනත් දෙයක් ඔක්සිකරණය කිරීමේ හැකියාව. හරි. ඒ නිසා මේක මතක තියාගන්න. 8 9 වෙනි එක බලන්න සිලිකන් ටෙට්‍රාක්ලෝරයිඩ් ජලයත් එක්ක ප්‍රතික්‍රියා වෙලා සිලිකන් ඩයොක්සයිඩ් සහ HCl හදනවා. මේ තියෙන විදියට. හරි. ඒ කියන්නේ ජල විච්ඡේදනය වෙනවා. සිලිකන් ක්ලෝරයිඩ් කියන ක්ලෝරයිඩ් ජල විච්ඡේදන ප්‍රතික්‍රියාව. හරි. මේ උඩ තිබුණා PCl ජල විච්ඡේදනය ඒ වගේ. හරි. මේ හදන සිලිකන් ඩයොක්සයිඩ් ජලයේදී වෙන්නේ නැහැ කියලා දන්නවා. මම කලින් D කාණ්ඩය යටතේ කියපු කරුණකදී මම කිව්වා. 10 වෙනි ප්‍රතික්‍රියාව බලන්න. වැඩිපුර ඇමෝනියා දානවා C2H5Cl කියන ඇල්කිල් හේලයිඩයට. හරි. එතකොට C2H5NH2 කියන මෙන්න මේ ඇමීනය ලබා දෙනවා. හරි. හොඳට මතක තියාගන්න එක. ගොඩක් මේ වැඩිපුර කියන්නේ මෙහෙමයි. ගොඩාක් වැඩිපුර දැම්මොත් මේක වැඩිපුර දාන කරන්නේ සාමාන්‍යයෙන් වැඩිපුර කිව්වට ගොඩක්ම වැඩිපුර දැම්මොත් නම් මේ මෙහෙම තියන්නේ C2H5 එක කාණ්ඩ 4ක්ම එන්න පුළුවන් වුණා. හරි. 3 2 ඒ වගේ වෙනස් වෙන්න පුළුවන්.
අඩුවෙන් සාමාන්‍ය විදිහට දැම්මොත් තමයි මේක ලැබෙන්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න මේ වැඩිපුර තිබුණාට සාන්ද්‍රණය ටිකක් සාන්ද්‍ර එක දාන්න ඕන. සාන්ද්‍රණය ගොඩාක්ම වැඩි වෙනකොට නම් මෙතන දිගින් දිගටම C2H5 සම්බන්ධ වෙනවා. හරි. C2H5 සම්බන්ධ වෙන්නේ ඒ කියන්නේ ඒ ගොඩාක්ම වැඩි වෙන්නේ. ඒක පටලවා ගන්න එපා. මෙයාගේ සාන්ද්‍රණය වැඩි වෙනකොට තමයි මේ විදිහට වෙන්නේ. දැන් මෙයාගේ සාන්ද්‍රණය වැඩි වුණොත් මොකද වෙන්නේ? මෙයාගේ සාන්ද්‍රණය වැඩි වුණොත් එහෙම ඇමෝනියා අඩුයි. ඒ නිසා මේ NH බන්ධන හරහා තව තවත් මේ කාබන් මේ දාම සම්බන්ධ වෙනවා. C2H5 සම්බන්ධ වෙලා ප්‍රාථමික ඇමීන නෙමෙයි ද්විතීයික තෘතීයික ඇමීන තත්ත්වයට වලට යනවා. හරි. ඒතර මෙයාගේ සාන්ද්‍රණය වැඩි වෙනකොට වෙන්නේ හොඳට ඒක තේරුම් ගන්න. ඇමෝනියා වැඩි නිසා මෙයාගේ අඩු නිසා මෙයා මේක ඇමෝනියා නුකට මේවා එකයි හම්බ වෙන්නේ. ඒ නිසා තමයි ප්‍රාථමික ඇමීනේ වැඩිපුර ගන්න තියෙන්නේ. හොඳට මතක තියාගන්න. ප්‍රාථමික ඇමීනේ හදාගන්න ඇමෝනියා වැඩිපුර දාන්න ඕනේ. එහෙම તો මෙයා වැඩිපුර දැම්මොත් ඇති වෙන්නේ ද්විතීයික තෘතීයික වගේ ඇමීන ලබා දෙන්න පුළුවන්. හරි. හරි. 11 වෙනි කරුණ බලන්න 11 වෙනි ප්‍රතික්‍රියාව වෙන්න තියෙනවා. I H2O2 සමග ප්‍රතික්‍රියාව නම් මොකද වෙන්නේ? I එක I2 බවට ඔක්සිකරණය කරනවා. H2O2 ඔක්සිහරණය වෙනවා ජලය බවට. ඒක තමයි ප්‍රතික්‍රියාව දීලා තියෙන්නේ. ඒක ලියා ගන්න පාඩම් කරගන්න. ඊළඟට 12 වෙනි ප්‍රතික්‍රියාව I2 සහ I අතර ප්‍රතික්‍රියාව දීලා තියෙනවා. I2 සහ I අතර එතනදී බලන්න I3 හැදෙනවා. මේ I3 ගේ විශේෂ වන්නේ ඒක දුඹුරු පාටයි. බලන්න හතර එයා දුඹුරු පාටයි I3 එක. 13 වෙනි ප්‍රතික්‍රියාව බලන්න 13 14 15 16 17 කියන එක මේ යකඩ නිෂ්පාදනය ධාරා උෂ්ණකයේ යකඩ නිෂ්පාදනයට අදාළයි. ඒකයි මම මේක එකම පාටෙන් ලියලා තියෙන්නේ. හරි. මේ උෂ්ණත්ව මොකුත් දීලා නැහැ. වාටින් අර ප්‍රතික්‍රියා ටික එක දිගට පාඩම් කරගන්න මේ ටික. හරි. මේවා ඝනද ද්‍රවද ඒවා මොකුත් දීලා නැහැ. ඒවත් නෝට් එකත් එක්ක බලා ගන්න. ඒවා පාඩම් කරවන්න නෙමෙයි මෙතන මේ විශේෂ ප්‍රතික්‍රියා ටික විශේෂයෙන් මතක තියාගන්න. හරි. හැබැයි කර්මාන්ත ලියන්න කිව්වම ඝන ද්‍රවය ටික ලියලා දෙන්න. කැල්සියම් කාබනේට් තාප යෝජනය කරන් කැල්සියම් ඔක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් ලැබෙනවා. හරි. ඊට පස්සේ ඒ කාබන් ඩයොක්සයිඩ් ටික අපි දාපු කෝක් එක්ක ප්‍රතික්‍රියා කරාම කාබන් මොනොක්සයිඩ් හදා දෙනවා. හරි. ඊට පස්සේ මේ හදන කාබන් මොනොක්සයිඩ් මොකද කරන්නේ? අපි යකඩ නිෂ්පාදනයට ගන්න හීමටයිට් එක්ක ප්‍රතික්‍රියා වෙලා එයාගෙන් ඔක්සිජන් එකක් අරගෙන කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙන ඔක්සිකරණය වෙනවා. මෙයා ඔක්සිහරණය වෙලා Fe3O4 බවට පත් වෙනවා. හරි. Fe2O3 එක Fe3O4 බවට පත් වෙනවා. මේ Fe2O3 සහ Fe3O4 අතර වෙනස මම කලින් කියා දුන්නා. මෙතන තියෙන Fe2O3 එකක් විතරයි ධන තුන ඔක්සිකරණ අවස්ථාවේ තියෙන යකඩ. මෙතනදී වෙන්නේ Fe2O3 සහ ධන තුන ඔක්සිකරණ අවස්ථාවේ තියෙන එක සහ FeO කියන ධන දෙක අවස්ථාවේ තියෙන ඔක්සයිඩය එකට එක අනුපාතයෙන් තියෙනවා මෙතන. ඒක තමයි මේ Fe3O4 කියන්නේ. ඊළඟට වෙන්නේ මේ Fe3O4 එකත් එක්ක කාබන් මොනොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරලා මෙතනින් තව ඔක්සිජන් එකක් අරගෙන මෙයා FeO හදනවා කාබන් ඩයොක්සයිඩ් හදනවා. තුලිත කරලා නැහැ මෙයා මාදේව තුලිත කරගන්න. හරි. ඊළඟට FeOත් එක්ක කාබන් මොනොක්සයිඩ් ප්‍රතික්‍රියා මේ ඉතුරු ඔක්සිජන් එකත් අරගෙන Fe හදනවා යකඩ හදනවා කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. ඕක තමයි යකඩ නිෂ්පාදනයේ මූලික ප්‍රතික්‍රියා ටික. ලියලා පාඩම් කරගන්න කර්මාන්ත වලටත් වැදගත්. 17. 18 වෙනි ප්‍රතික්‍රියාව වල මෙතන තියෙනවා මෙන්න Ba barium BrO3 වල ලවණය. හරි. barium bromate කියන්නේ. හරි. එතකොට එයා තාප යෝජනය කරාම බලන්න barium bromide සහ O2 වායුව පිට කරනවා. ඔක්සිජන් වායුව පිට කරනවා. හරි. මේක මෙහෙම දුන්නොත් වරද්ද ගන්නවා ඔයාලා. සාමාන්‍යයෙන් ඔයා දන්නවා ඔයාට මතක ඇති සෝඩියම් වල පොටෑසියම් වල මේ ක්ලෝරේට් ලවණ එහෙම තාප යෝජනය කරන්නේ කොහොමද වෙන්නේ කියලා. දැන් මෙතන දිනා පොටෑසියම් දාලා පොටෑසියම් බ්‍රෝමේට් එක. හරි. KBrO3 තාප යෝජනය කරා KBr 3යි O2 ගෑස් විදිහට තාප යෝජනය වෙලා එනවා. හරි. මෙතන Br- තියෙනවා පොටෑසියම් තියෙනවා. මෙතන වෙන තියෙන්නේ පොටෑසියම් වෙනකොට Ba බේරියම් ධන දෙක තියෙන එක විතරයි. හරි. ඊට අදාළ ලවණය මෙතන මේ විදිහට ඇති වෙනවා. හරි. දැන් මෙතන සෝඩියම් එක තිබුණා නම් සෝඩියම් නැත්නම් මෙතන Br වෙනකොට ක්ලෝරින්. දැන් අපි ලවණ ගොඩක් තාප විල දන්නේ ක්ලෝරින් ගේ ClO3 තාප යෝජනයනේ. මෙතන දිනා BrO3. ClO3 විදිහටම BrO3 එක තාප යෝජනය වෙනවා. හරි. ඒක සංසන්දනය කරගන්න. ඒ ප්‍රතික්‍රියාව මම ඊළඟට දෙන්නම්. ඔයාලා දැන්ට හොයාගෙන තියාගන්න. මම මෙතන ඒක ලිව්වේ නැහැ. හරි මේක විතරයි මේකට සෝඩ් මේ ප්‍රතික්‍රියාවමයි ක්ලෝරින් දාගන්න මේ විදිහට. එච්චරයි වෙනස. බ්‍රොමින් වලට ක්ලෝරින් දාගන්න. එතකොට ක්ලෝරින් ගේ අදාළ ලවණ
මේ තාප යෝජනයට අදාළ ප්‍රතික්‍රියා ලැබෙනවා. 21 වෙනි කරුණ බලන්න 21 වෙනි ප්‍රතික්‍රියාව. ඇමෝනියම් නයිට්‍රේට් NH4NO3 තාප යෝජනය කරන් N2O සහ 2H2O දැන් ජලය ලැබෙනවා. හරි N2O ලැබෙනවා. මේක අනිත් ප්‍රතික්‍රියාව ලියන එක නිකන් කියන්නම් ඒක මම ඊළඟට දෙන්නම්. ඇමෝනියම් නයිට්‍රයිට් උනා නම් මෙතන N2O වෙනුවට N2 ලැබෙනවා. ඒක තමයි වෙනස වෙන්නේ. හරි 22 වෙනි ප්‍රතික්‍රියාව බලන්න. 22 බේරියම් ඔක්සයිඩ් ලබා ගන්න තියෙන්නේ මෙතනින් බේරියම් පෙරොක්සයිඩ් එක තාප යෝජනය කරලා බලන්න. බේරියම් පෙරොක්සයිඩ් එක BaO2 කියන එක තාප යෝජනය කරන් බේරියම් ඔක්සයිඩ් හදනවා. O2 වායු පිට කරලා. හරි. 23 වෙනි එක පෙරස් අයන බලන්න Br2 මගින් ඔක්සිකරණය කරන්න පුළුවන්. පෙරික් අයන බවට. එතකොට Br2 ඔක්සිහරණය වෙනවා Br- බවට. එතකොට මේ පෙරස් අයන ද්‍රාවණයක Br2 යවනවා කියන්න පුළුවන්. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙනවා වෙන ප්‍රතික්‍රියාව මේක කියලා. මේ වගේ ප්‍රතික්‍රියා විශේෂයෙන් රෙඩොක්ස් ගණන් වලදී භාවිත කරනවා. 24 වෙනි ප්‍රතික්‍රියාව SO2 සහ පර්මැංගනේට් අතර ප්‍රතික්‍රියාව SO2 SO3 නැත්නම් ධන 6 බවට මේ ධන 4 ඔක්සිකරණ අවස්ථාවේදී SO2 ධන 6 සල්ෆේට් බවට ඔක්සිකරණය වෙනවා. පර්මැංගනේට් ධන 2 ඔක්සිහරණය වෙනවා. 2යි H2O 5යි SO2 2යි පර්මැංගනේට් 2යි Mn2+ 5යි සල්ෆේට් ධන 4යි H+ බවට පත් වෙලා තියෙනවා. 25 වෙනි කරුණ බෙරිලියම් හිමාලය සමග ප්‍රතික්‍රියා කරන බෙරිලියම් ඔක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව හදනවා. බෙරිලියම් සිසිල් ජලය උණු ජලය සමග ප්‍රතික්‍රියාවක් කිසිම ප්‍රතික්‍රියාවක් නැහැ. අපිට මගහරන ප්‍රතික්‍රියාව 19 කියන්න බැරුණා බලන්න ඒක තියෙන්නේ. H2S වායුව හයිඩ්‍රජන් සල්ෆයිඩ් වායුවත් එක්ක පොටෑසියම් පර්මැංගනේට් ආම්ලික මාධ්‍ය ප්‍රතික්‍රියා කරන අයුරු. මේක අදාළ තත්ත්වයට ප්‍රතික්‍රියා කරාම සල්ප ලබා දෙනවා. Mn ධන 2 බවට ඔක්සිහරණය වෙනවා පර්මැංගනේට් එක. මේක තමයි ප්‍රතික්‍රියාව. 5යි H2S 2යි KMnO4 3යි H2SO4 5යි සල්ෆර් 2යි MnSO4 8යි H2O K2SO4 හරි. එතකොට මේකේ භාවිතා කරන තත්ත්ව උෂ්ණත්ව එහෙම වැඩි කරොත් එහෙම මොකද වෙන්නේ? මේ සල්පත් ඔක්සිකරණය වෙන්න පුළුවන් SO2 බවට. එහෙම නැත්නම් සල්ෆියුරික් බවට ඔක්සිකරණය වෙන්න පුළුවන්. නමුත් අපිට මේ දෙන තත්ත්ව ගැන කිසි අවබෝධයක් දෙන්නේ නැහැ මේ ඉනෝගනික් පාර්ට් එක ඇතුළතදී. ඒ නිසා අපි දැනගන්න ඕන මේක මේ එහෙම එකක් කියලා නැත්තම් ඔයා හිතයි මේක සල්ෆර් වලින් නවතිනවා නම් දැන් සල්ෆර් වලට පර්මැංගනේට් දැම්ම ප්‍රතික්‍රියාවේ නැද්ද කියලා. නෑ සල්ෆර් වලට පර්මැංගනේට් දැම්මොත් අඩු උෂ්ණත්වයේ ප්‍රතික්‍රියා කරන්නට චුට්ටක් උෂ්ණත්වය වැඩි කරනකොට ප්‍රතික්‍රියා කරලා SO2 ලබා දෙන්න පුළුවන්. හරි. එහෙනම් කරුණු 25 හරි ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. මේකෙත් මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් අඩුපාඩු කියන්නේ ඔයාලට නොතේරෙන දේවල් තියෙනවා නම් WhatsApp message කරලා අහන්න. කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් අදහසක්. මේ වීඩියෝ මේ සීරීස් එක වෙනවද? ඔයාගේ යාළුවෝ දරමත් කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.